පිනතුනි බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතවල සැනසෙල්ල ගැන හිතපු ඒ වෙනුවෙන් විවිධ වූ දේශනාවන් දේශනා කරන්නට යෙදුණු ශාස්ත්‍රුන් වහන්සේ නමක්. උන්වහන්සේ දාර්ශනිකත්වයට ශාස්ත්‍රූත්වයට පත්වන්නේම දුක තුරන් කිරීම පිළිබඳව ලෝ සුපතල නිවැරදි දහම් මගක් නිවැරදි ක්‍රමවේදයක් පෙන්වන්නට යෙදුණු උත්තමයන් වහන්සේ හැටියටයි. ප්‍රධානම ඉගැන්වීම සම්බුද්ධ දේශනාවේ දුක. දුක හා බැඳුණු ප්‍රධාන මාතෘකා 4ක් වටා සමස්ත බුදු දහමම රැඳී පවතිනවා. දුක, මේ දුක ඇති වෙන්නේ කොහොමද, මොකකින්ද? ඒ දුක නැති කරපුවාම ලැබෙන තත්ත්වය කොයි වගේ එකක්ද? ඒ තමයි නිර්වාණ සම්පත්තිය. ඊළඟට ඒක නැති කරන්නට කළ යුත්තේ කුමක්ද? දුක නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන මේ සමස්ත ප්‍රශ්නමාලාව හරහා තමයි සමස්ත සම්බුද්ධ දේශනාවම ගෙනහැර පාන්නේ. ඒ නිසා දුක පිළිබඳව සම්බුද්ධ දේශනාවේ කතා කළේම සැප කියන අත්පත් කර දීම, සැප කියන தત્ත්වය අත්පත් කර දීම වෙනුවෙන්. උන්වහන්සේට වමනා කළා දුප්පතාටත් ධනවතාටත් කුල හීනයි කියලා සමාජ සම්මත චරිතයටත් කුලවත්ය කියලා සමාජ සම්මත චරිතයටත් බලවත් රජමැති ඇමතුම්වරු වාගේ පිරිසටත් ඊටාම බලහීන වූ පුද්ගලයාටත් සම තැනක් සම සැපක් අත්පත් කර ගැනීමට එක ක්‍රමවේදයක් සකස් කරන්න. ධර්ම සාහිත්‍යයේ උදාහරණයකින් බුදුහාඳුරෝ මේ උන්වහන්සේගේ ඉලක්කය පෙන්නනවා. ගංගා, යමුනා, අචිරවතී, සරබු, මහී ආදී තිබෙන මහා ගංගාවෝ විවිධ පළාත්වල සිට මහ මුහුද දක්වා පැමිණෙන මහා ජල ධාරාවෝ. ඒ ප්‍රදේශය අනුව මේ එක එක ගංගාවේ තිබෙන ජලයේ තත්ත්වය වෙනස්. සමහර ගංගාවල සීතල පිරිසුදු ජලය එනවා. ගංගානම් ගංගාවාගේ ගංගාවල මලමිනී පුච්චපු අලුත් දාන, සමහර විට පුච්චපු නැති මිනිත් දාන මෙහෙම ගංගාවෝ. ඒ වගේ තත්ත්වයේ ගංගාවක් වෙන ඉන්දියාවේ නැහැ. එතකොට ගංගා හතරේ තියෙන්නේ වතුරවල විවිධ රස, විවිධ හැඩ, විවිධ සුව, විවිධ ගුණ. හැබැයි මේ සතර මහා ගංගාවම මහ මුහුදට පැමුණුනාට පස්සේ එකම ලුණු රහ, එකම පාට, මුහුදේ කොහෙන් ගත්තත් මේ මුහුදේ තියෙන ගුණවලට ඒ සියල්ල පරිවර්තනය වෙනවා. අන්න ඒ වාගේ බුදුහාරෝ දේශනා කළා ශාස්ත්‍රීය, ශාක්‍ය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර කියන සිව් කුලයේම පිරිසට එක විදිහට සියලු අයිතිවාසිකම් සමානව ලැබෙන සංස්ථාවක් ඇති කරන්න තමයි උන්වහන්සේට අවශ්‍ය කළේ කියලා. භික්ෂු සංස්ථාව කිව්වේ ඒ පොදු සම්මත සමාජය. භික්ෂු සංස්ථාව ඇතුලේ අයිතිවාසිකම් වලින් රජ්ජුරුවොත් කොලී වැඩ කරන කෙනත් ශුද්‍රයත් අසමාන නැහැ. ඒ සියල්ලටම තමන් වෙත ගෙනත් දෙන දෙයක් පිළිගෙන පින් දෙන්නට ශක්තිය තියෙනවා. පිණ්ඩපාත ගිහිල්ලා වළඳන එක මේ රජපෞල එක්කනත් කරන්න ඕන, ශුද්‍ර පෞල එක්කනත් කරන්න ඕන. පාංශකූල චෙවුරු අඳින එක, වස් කාලෙට වස්වසන එක, ඉන්නේ කොහෙද කොයි වගේ තැනකද කියන එක, ගල් ගුහාවක්ද, ගස් බෙනයක්ද, ගහක් යටද, පන්සලකද කියන එකට අර කිසිම අනිත් සාධකයක් බලපාන්නේ නැහැ. ඒක ස්ව මතයට ගැලපෙන කැමති තැන ඕනම කෙනෙක්ට ඕනම පොදු තැනක් සුදුසුයි. මෙහෙම සංස්ථාවක් ඇති කරපු බුදුහාමුදුරුවෝ දුක තුනී කිරීම පිළිබඳව බොහෝ දේ හිතපු පතපු කල්පනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ නමක්.
උන්වහන්සේ මිනිසුන්ට දුක් දැනිය හැකි විවිධ දේ මාතෘකා කොටගෙන ධර්මදේශනා පැවැත්වූ දේශකයන් වහන්සේ නම. චතුරාර්ය සත්‍ය ධර්මය නිවන් දැකීම පිළිබඳව දේශනා කරන බුදුහාමුදුරුවෝ සිඟාලෝවාද සූත්‍රය මේ සමාජයේ තලයේ සමස්ත සමාජ වෘත්තීන්ම සමාජ පද්ධතීන්ම ඒකරාශී කරගෙන දේශනා කරපු යුතුයකම් වගකීම් 61කින් සමන්විත විශාල ඉගැන්වීමක්. සමාජ විද්‍යා මුළු විෂය ධාරාවම බටහිර සකස් කරන්නට මේ කියන එක සූත්‍රයෙන් තොරතුරු අරන් තියෙන්නේ. එක සූත්‍රය ඇතුලේ සියලු සමාජ තල පිළිබඳව සියලු පැතිකඩ ආවරණය කරලා තියෙනවා. දැන් දෙමව්පිය දූ දරු සම්බන්ධතාවය ගත්තාම ඒවා දෙමව්පියන්ගේ මානව අයිතිවාසිකම්, දූ දරුවන්ගේ මානව අයිතිවාසිකම්. සමහර විට ලෝක ප්‍රසිද්ධ විවිධ ළමා අයිතිවාසිකම් 50ක් හදලා තියෙන ඒ වගේ තියෙන මානව අයිතිවාසිකම් ළමා අයිතිවාසිකම් බලපුවාම ඒ වගේ මූලාශ්‍ර මේ සිඟාලෝවාද සූත්‍රය වැනි සූත්‍රවල තියෙන දේවල් ඒවා විස්තර කරලා විවිධ වචන දාලා ඒ කට්ටියගේ අකුරෙන් ඒ කට්ටියගේ අදහස් වලින් වාක්‍ය වලින් විතරයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඊටාම සමගි සම්පන්න සමාජයක් ඇති කිරීම සඳහා ස්වාමි සේවක සම්බන්ධය ගැන, ඒ වගේම දූ දරු දෙමව්පිය සම්බන්ධය ගැන, ගුරු ශිෂ්‍ය සම්බන්ධය ගැන, ස්වාමි භාර්යා සම්බන්ධය ගැන, යාළු මිත්‍ර හිතෛෂී සම්බන්ධතාවය ගැන, ගිහි පැවිදි සම්බන්ධතාවය ගැන ස්තර 12කට සමාජයේ බෙදලා යුගල වශයෙන් අන්‍යෝන්‍යව බැඳෙන කණ්ඩායම් 6ක් නිර්මාණය කරලා ඒ හැම කට්ටියකටම පහබැගින් වූ වගකීම් අයිතිවාසිකම් යුතුයකම් හැටියට නම් කරලා මේ සූත්‍ර දේශනාව දේශනා කරා. එහෙම දේශනා කිරීමේ ඉලක්කය සමාජයේ සතුටෙන් ලැබීමට ඉලක්කයක් උන්වහන්සේගේ තිබිච්ච නිසා වෙච්ච එකක්. එතකොට ඒ සූත්‍රය ඇතුලේ පේන්නේ ස්වාමියාත් සතුටු වෙලා සේවකයාත් සතුටු වෙන්න දෙදෙනා දෙපැත්තෙන් හිතන්න ඕන විදිහනේ. බිරිඳත් සතුටු වෙලා ස්වාමියාත් සතුටු වෙන්න දෙදෙනා දෙපැත්තෙන් කරන්න ඕන දේවල්නේ. දරුවත් සතුටු වෙලා දෙමව්පියන්ටත් සතුට හිතෙන්න, ගුරුවරයාත් සතුටු වෙලා ශිෂ්‍යයාටත් සතුට දැනෙන්න, ගිහියත් සතුටු වෙලා පැවිද්දාටත් සතුට දැනෙන්න, අන්‍යෝන්‍ය වශයෙන් අනෙකාගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක තේරුම් ගන්න මේ දේශනාව තියෙන්නේ. ඒ නිසා සමස්ත බුදු දහමම පින්නතුනේ මේ වගේ ඊ타ත්ම වටිනා ඉගැන්වීම් වලින් සමන්විතයි. අද දේශනාවේ මා එවැනි වූ ඊ타ම වටිනා ඉගැන්වීමක් පිළිබඳ පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතය, ඒ කියන්නේ කොටස් 4 බැගින් තියෙන කරුණු ඒකරාශී කරන ලද පරිච්ඡේදයේ අපන්නක කියන වග්ගය තියෙනවා පිනුතුනේ. අචින්තෙය්‍ය කියලා සූත්‍ර දේශනාවක්. අචින්තෙය්‍ය කියන වචනේ තේරුම නොසිතිය යුතුයි කියන එක. නොසිතිය යුතුයි කියන එක තමයි අචින්තෙය්‍ය කියන වචනේ තේරුම. චින්තෙය්‍ය කියන්නේ සිතිය යුතුයි, අචින්තෙය්‍ය කියන්නේ නොසිතිය යුතුයි. මෙන්න මේ කියන කරුණු කාරණා 4 බුදුහාමුදුරෝ දේශනා කරනවා සියලු දෙනා විසින් නොසිතිය යුතුයි. සිතුවොත් පිස්සු හැදෙනවලු. සිතුවොත් මානසිකව වැටෙනවලු. සිතුවොත් මනස දුර්වල වෙනවලු. මනස විකෘති වෙලා විවිධ වූ විකෘති තත්වයන්ට ඔබගේ දිව්‍යපත් වෙන්න මේ මාත්‍රිකා සීමාවකින් තොරව හිතන්න ගියපුවාම පත් වෙන්න පුළුවන්ලු. චත්තාරි ඉමානි භික්කවේ අචින්තෙය්‍යානි. මහණෙනි මේ කරුණු 4 නොසිතිය යුතුයි. න චින්තේ තබ්බානි. කෙසේවත් සිතට කල්පනාවට මාර්තුකා නොකොට ගත යුතුයි. යානි චින්තෙන්තෝ යමෙක් සිතන්නේ නම් උම්මාදස්ස විගාතස්ස භාගීයස්ස. උම්මාදයට කියන්නේ පිස්සු හැදෙනවා. පිස්සු හැදිලා ජීවිතේ මානසික දුබලතාවයන්ට ලක් වෙලා විනාශ භාවයට පත් වෙනවා. ඒ නිසා මේ මාත්‍රිකා 4 තමන්ගේ හිතුමතේට ඔහේ හිතාගෙන යන්න එපා. මේ දේශනාව මම අද දේශනා කරන්න හිතුවේ මේ මාත්‍රිකා
හිතන්න ගිහිල්ලා ඔළුව අවුල් කරගත්ත ගොඩක් අය අද සමාජයේ ඇතුලේ අපිට පේනවා. සමහර විට ඒ ඇත්තෝ මේ කරුණු එසේ නොසිතිය යුතු කරුණු මාලාව ඇතුලේ තියෙන ඒවයේ නොදන්නාකමට හිතන්න ගිහිල්ලා මේ අමාරුවේ වැටුණද දන්නේ නැහැ. තව කණ්ඩායමක් මේ කරුණු කාරණා එසේ හිතන්නට ගිහිල්ලා ඔළුව අවුල් කරගෙන විකෘතීන්ට උම්මාද භාවයට මනසේ පිස්සු ස්වභාවයට පත් වෙන්නට ඉඩ තිබෙන්නටත් ඉඩ තියෙනවා. ඒ නිසා දාර්ශනිකයෙක් හැටියට මේ ලෝකයේ මිනිසුන්ගේ හිතෛෂී භාවය ගැන හිතපු කරුණාවෙන් ලෝකෙ ගැන දැකපු බුදුහාමුදුරුවෝ හිතන්න නම් එපා මේ මාතෘකා ගැන හිතන්න හොඳ නැහැ. හිතලා නිමා කරන්න බෑ. හිතලා නිමා කරන්න උත්සාහ කරන්නෙකුට අන්තිමේට මනස අවුල් වෙනවා පිස්සු හැදෙනවා කියලා කිව්ව දේශනාව අපි ඔබට දේශනා කරන්න ඕන කියලා පින්නතුනි හිතුණා. ඒ නිසා මේ මාතෘකාවේ තියෙනවා කරුණු 4ක්. හිතෙන් හිතලා ඒ ඔස්සේ ගමන් කරන්න එපා කියලා. පළවෙනි එක තමයි බුද්ධානම් භික්කවේ බුද්ධ විෂයෝ අචින්තෙය්‍යු නචින්තේ තබ්බෝ. බුදුරජාණන් වහන්සේලා සහ බුදුරජාණන් වහන්සේලාට අයත් දැනුම විෂය උන්වහන්සේගේ හැකියාව උන්වහන්සේගේ ගුණ උන්වහන්සේගේ ශක්තිය කොතෙක් ඇතිද මේක හිතලා නිමා කරන්න බැරි කාරණාවක්. ඒ වගේම නොසිතිය යුතු කාරණාවක් කියලා කියනවා. අපේ ලක් ඉතිහාසයේ පොළොන්නරු යුගයේ ලියවෙනවා අමාවතුර කියලා එක පොතක්. ඔබ එක කියවලා නැතත් නම අහලා තියෙනවා, පොත දැකලා තියෙනවා. මේ අමාවතුර පුස්තකයේ ලියවෙන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන ගුණ 9න් අරහං කියන ගුණයේ තියෙනවා කරුණු 3ක් නිසා උන්වහන්සේට අරහං කියන ගුණය කියනවා කියලා කියන කොටස් 3ක් තියෙනවා. ඒකේ එකක් තමයි සියලු පූජාවන්ට සුදුසු වූ බැවින් උන්වහන්සේ අරහං නම් වනසේක කියන කාරණාව. මේ කරුණ පමණක් පැහැදිලි කරන්න තමයි පිටු 2000ක් විතර තියෙන ලොකු පොත ලියලා ඉවර කරන්නේ. ඒ හාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවන්ගේ දක්ඛිනේය ගුණය ගැන කියන්න තියෙන කරුණු මහා මුහුද තරන්නම් මේ මහා පුස්තකයේම ලියලා මම එයින් අල්පෙනිති තුඩකට එකතු වෙන ජල විදුවක් තරම්වත් ප්‍රකාශ නොකළ බවම කියමි කියලා මේ මහා අමාවතුර කතුවරයා කියනවා. එතකොට එක ගුණයක එක කොටසක් අල්ලගෙන මෙච්චර ලොකු දෙයක් ලියන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් ඒ බුදු ගුණ කොච්චර සුවිශාලද. මා දැක්කා මෑත භාගයේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් බුදුහාමුදුරුවෝ ගැන උන්වහන්සේගේ චරිතය ගැන උන්වහන්සේගේ ගුණ 9 ගැන දේශනාවක් කළා. එක දිගට එක හුස්මට පෑන් පොදක්වත් වළඳන්නේ නැතුව පැය 12ක් හරි 9ක් හරි ජනමාධ්‍ය වාර්තා කළා. රුවන්වැලි සෑය සිට දේශනා කළ මේ ඉතාම ආශ්චර්යමත් දේශනය හරිම ලස්සන වචන පාවිච්චි කරලා බුදුහාමුදුරුවෝ හිතෙන් චිත්‍රණය වෙන ගානට හරිම මිහිරි සහ ඉතාම හොඳ sannivedana උපක්‍රම භාවිතා කරලා මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ මැවෙන විදිහට මේ බණ කිව්වා. මා දැක්ක කුඩා දරුවෝ පවා පැය ගානක් මේ දේශනාව හරිම රසවත්ව අහනවා. එක බුදු ගුණයක් මාස ගානක් කියවන්න ලියලා තියෙනවා. බුදු ගුණ කිහිපයක් විනාඩියට මහ විතාල වචන ගානක් අපි කතා කරද්දි කතා කරනවානේ. පැය 9ක් වාගේ ඉතාම දීර්ඝ කාලයක් කියන්න උන්වහන්සේ ගැන කරුණු තියෙනවා. උන්වහන්සේ ගැන කතන්දර තියෙනවා. උන්වහන්සේගේ ජාතක කතා තියෙනවා. මෙහෙම බලපුවම් පින්නතුනේ ඒවං අචින්ත්‍යා බුද්ධා බුද්ධ ගුණ අචින්ත්‍යා අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්ත්‍යා කියලා බුදු ගුණ වර්ණනා ගාතාවක තියෙනවා. බුදුවරු ගණනත් අචින්තෙයයි බුදුවරුන්ගේ ගුණයත් අචින්තෙයයි. යමෙක් බුදුවරු ගැන ශ්‍රද්ධාව අපරිමිතව ඇති කරගත්තොත් විපාකේ කොච්චරක්ද කියලා කියන්න බැරි තරමොත් ඒක අචින්තෙයයි කියලා කියනවා.
එහෙම ඇතිනේ නේද? මට්ට කුණ්ඩලි බුදුරුව හෙවණැල්ලෙන් දැකලා දිව්‍ය ලෝකේ යන්නේ. බුදුබණ ඇහුවෙත් නැහැ. බුදුහාමුදුරුවන්ගේ රුව සෙවණැල්ලකින් දැකලා ඇතිවෙච්ච පැහැදීමට දිව්‍ය සම්පatti ලැබෙනවා මට්ට කුණ්ඩලියට. මේ වාගේ අනන්ත අපරිමාණ ප්‍රමාණයක් අපේ බෞද්ධ සාහිත්‍ය කතන්දර තියෙනවා පුන්නතුනේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා වටිනා සම්පතක්, මහා විෂය ධාරාවක් අයිති, මහා විශාල ඥාන සම්පත්තියක් අයිති උත්තමයෙක්. තෙසැත්තෑ ඥාන පූජාව කියලා පින්කමක් ඔබ අහලා තියෙනවා. මේ පින්කම හැදෙන්නේ මෑත කාලේ වුණාට ඒ කියන තෙසැත්තෑ ඥානයම බුදුහාමුදුරුව තුල බුදුහාමුදුරුවන්ට විතරක්ම තියෙන ගුණ හැටියට පවත්ින ගුණ ටිකක්. ඒ ඥාන 73ම තෙසැත්තෑවම බුදුරජාණන් වහන්සේට විතරක්ම තියෙන ගුණ. ඒව වෙන කාටවත්ම නේ. යමා මහ පෙළහැර පානවා වාගේ මහා ආශ්චර්යමත් අවස්ථාව බහලා තියෙනවා. එක මොහොතේ ගින්දරයි වතුරයි එක රෝම කූපය ඇතුලෙන් එළියට විහිදෙනවා, විකාශනය වෙනවා, පේනවා. මේක කොහොමද කරනවයි කියන්නේ? උන්වහන්සේ 이르දියෙන් තේජෝ කසිනේට සමවැදිලලු ගින්දර යවන්නේ. ආපෝ කසිනේට සමවැදිලලු වතුර යවන්නේ. එතකොට මේක ලොකු භාවනා ක්‍රම දෙකක්. තේජෝ කසිනේ කියන්නේ එක භාවනාවක්, ආපෝ කසිනේ කියන්නේ කසින භාවනාවල තව අරමුණක්, තව භාවනාවක්. පැය ගණන් වඩලා තමයි සාමාන්‍ය කෙනෙක්ට එකකින් එක ඉලක්කයකට යන්න පුළුවන්. ඊළඟ එකට මාරු වෙනවා නම් ආපෝ සාමාන්‍ය වෙලා ආයෙ මුලින් ඉඳලා යන්න ඕන එකක්. හැබැයි බුදුහාරන්ට තප්පරයකට 1000 වතාවක් විතර ඒක මාරුවෙන් මාරුවට සමවදින්න පුළුවන් තරම් මහා ප්‍රාතිහාර්ය බලයක් තිබුණා. ඒ නිසා මෙහෙම මම ඔබට දැන් කියන ගියොත් පැය 4-5ක් කියන්න පුළුවන් බුදුහාරන්ගේ එක දෙකක් ගුණ ගැන. වෙනතුනි මේ විෂය හිතලා නිමා කරන්න බෑ. උන්වහන්සේට පුළුවන් මොනවද කියලා හිතනවට වඩා හොඳ උන්වහන්සේට බැරි මොනවද කියලා ඉක්මනින් හිතලා ඉවර කරන එක කියලයි සාමාන්‍යයෙන් කියන්නේ. මොකද උන්වහන්සේට බැරි දේවල් හොයන්න ලේසි. මොකද ඒවා එකක් දෙකක්වත් නැති තරම්. තියෙනවා නම් එහෙම ඒවා තියෙන ඉතාම අල්ප ස්වරූපයක්. හැබැයි උන්වහන්සේට ලෝකේ උන්වහන්සේගේ හැකියාව ප්‍රමාණය අති විශාලව කළ හැකි දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ නාසා ආයතනය අදටත් පාවිච්චි කරන්නේ ත්‍රිපිටකයේ එක් සූත්‍ර මූලාශ්‍රයක් තමයි ඔවුන්ගේ සොයා බැලීම් පිළිබඳව හරි වැරද්ද හොයනකොට යම් කාරණාවලදී යොදා ගන්න. ඒ තමයි අංගුත්තර නිකායේ තික නිපාතේ තිලෝක සූත්‍රය. මේකේ තියෙනවා දස සහස්ත්‍රී බ්‍රහ්ම ලෝකයක් ගැන. මේකේ තියෙනවා මහා තාරකා විද්‍යාවක් ගැන. මේකේ තියෙනවා චූලනිකා ලෝක ධාතුව, මහානිකා ලෝක ධාතුව, මජ්ක්‍ධිමනිකා ලෝක ධාතුව කියලා මේ සෞරග්‍රහ මණ්ඩල, චක්‍රාවාට, කණ්ඩායම් ඒව පද්ධති ගැන මේ සූත්‍රයේ තියෙනවා. මේ විවිධ විදිහට මේවා අතර තියෙන ගනුදෙනු පිළිබඳව. ඊළඟට සත්‍ය සූර්යෝග්ගමන සූත්‍රයේ තියෙනවා සූර්යව 7ක් පහළ වෙලා ලෝකෙ විනාශ වීම පිළිබඳව. අග්ගඤ්ඤ සූත්‍රය වගේ සූත්‍ර දේශනාවල තියෙනවා මේ පෘථුවියේ ජීවී සම්භවයේ ඇතිවීම නැතිවීම සිදුවෙන ක්‍රියාකාරීත්වය පිළිබඳව. එතකොට මෙහෙම බලපුවාම උන්වහන්සේට තාරකා විද්‍යාවෙත් කෙරළවරටම පුළුවන්. මුගලන් මහරහතන් වහන්සේ 이르දියෙන් විශ්වයේ කෙලවර හොයන්න මේ යානාවක් නැතුව ඇඟෙන් 이르දියෙන් යනවා. උන්වහන්සේ ගිය වේගෙට අපිට වේගෙන් මහපාරක යනකොට ගස්වැල් තනකොළ විසික්ක වෙනවා වාගේ වේගකින් චක්‍රාවාට පසු වුණා දැනුණලු. මෙහෙම උන්වහන්සේ මහා වේගෙන් 이르දියෙන් ගිහිලා අතරමං වෙනවා. නැවත පැමිණීමට ආයුෂ නැති තරම් උන්වහන්සේ දුර යනවා. ඒ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ මේ මුගලන් මහරහතන් වහන්සේ ෂණිකව නැවත ලබා ගන්නවා. මුගලන් මහරහතන් වහන්සේ ගැන කියනකොට කියනවා මහපට ඇඟිල්ලෙන් පොළවට 3 වතාවක් තට්ටු කරපුවාම මුළු පොළොවටම භූමිකම්පාවක් ඇති වෙන විදිහට උන්වහන්සේට පුළුවන්ලු මේ මහ පොළොව හොල්ලන්න. මේ 이르දිමතුන් අතර අගතැන්පත් ස්වාමීන් වහන්සේ ඒ වගේ ලක්ෂ ගුණයකට වඩා බුදුහාමුදුරන්ගේ 이르දි ගුණේ වැඩි කියනවා. ඒ නිසා මෙහෙම පින්නොතිනි බැලුවොත්
බුදුරජාණන් වහන්සේ සතු සමාජ විද්‍යාත්මක ඥානෙ උන්වහන්සේගේ ආර්ථික විද්‍යා දේශන බැලුවාම ඉතිරි කිරීම පිළිබඳ ලෝකේ පළමු ක්‍රමය ගැන්වීම තියෙන සිගාලෝවාද සූත්‍රයේ ඒකේන භෝගේ බුඤ්ජය ද්වේහි කම්මං පයෝජයේ චතුත්තම්පි නිදාපේය ආපදාසු භවිස්සති. මේ කොරෝනා වාගේ ආපදාවල, සුනාමි වාගේ ආපදාවල, ගංවතුරු වාගේ ආපදාවලට අපිට ගන්න අපි ළඟ තල්ලේ තියෙන්න ඕන කවුරුත් දෙනකන් ඉන්නේ නැතුව අපිට පාවිච්චියට ගන්න. ඒකට අපි උපේන මුදලේ කොටසක් හැමදම තැම්පත් වෙන්න ඕන. ඒක නැවත ගන්නේ නැති මුදලක් හැටියට එකතු වෙන්න ඕන කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. මෙහෙම ධාර්මික ධනය ගැන, ඒවා උපයන ක්‍රම ගැන, ඒ වගේ අධාර්මික ඒ වගේ තියෙන යා නොදෙන ගතිය පිළිබඳව බුදුහාමුදුරුවෝ කිව්වා. ඒ කියන්නේ ආර්ථික විද්‍යාව, සමාජ විද්‍යාව, දසරාජ ධර්ම ඇතුළු මේ ඉගැන්වීම් වලින් උන්වහන්සේ සතු දැනුම දේශපාලන විද්‍යාව ගැන, තාරකා විද්‍යාව ගැන, නක්ෂත්‍රය ගැන, වෛද්‍ය විද්‍යාව ගැන උන්වහන්සේගේ දැනුම සීමා රහිතයි. ඒ නිසා බුදුහාරෝ දේශනා කළා බුද්ධානම් භික්කවේ බුද්ධ විෂයෝ අචින්තෙය්‍යෝ. ඔබ වැනි සාමාන්‍ය පිරිස බුදුහාමුදුරුවෝ ගැන හිතන්න යන්න එපා. උන්වහන්සේගේ බණ අහලා එය පිළිපදිනවා විනා උන්වහන්සේ ගැන හිතන්න යන්න එපා. ඒක ජීවිතේ හානියට වෙන්න පුළුවන් හේතුව අපිට හිතන්න පුළුවන් ධාරාව, හිතන්න පුළුවන් සීමාව ඉක්මවා උන්වහන්සේ පවතින නිසා. ඒ වගේ දෙවෙනි කාරණාව තමයි ජායිස්ස භික්කවේ ඥාන විසයෝ. ධානලාභියෙකුගේ ධාන තත්වය 이르දිලාභියෙකුගේ 이르දි බලයේ ප්‍රමාණය, හැකියාව, ශක්තිය පිළිබඳව හිතන්න එපා කියනවා. හිතලා නිමා කරන්න බෑ කියලා. හිතන්න ගියපුවාම ඒ හිතලා අන්තිමේට මේ මනසට මහා බරක් වේදනාවක් දැනිලා එයින් මහ ජීවිත විනාශයක් සිදු වෙන්න පුළුවන් බව කියනවා. එතකොට පින්නතුනි මා මුලින්ුත් මතක් කළා 이르දි ප්‍රාතිහාර්ය පිළිබඳව ධර්මයේ තියෙන උදාහරණ කීපයක්. මුගලන් මහරහතන් වහන්සේට මහ පොළොව උන්වහන්සේගේ මාපට ඇඟිල්ලෙන් තට්ටුවක් දෙකක් තුනක් දාද්දී මුළු පෘථුවියම හොල්ලන්න පුළුවන්ලු. ඒක තැනකදී උන්වහන්සේ අහනවා බුදුහාරන්ගෙන් අර බුදුරජාණන් වහන්සේට දාන්නේ නැතුව මාස 3ක් හිටපු වෙලාවේ ටික දවසක් ගියාට පස්සේ මුගලන් ආහඳුර අහනවා ස්වාමීනි මම මේ පොළොව නොපොළොවක් කරන්නද? මේ මහ පොළොව මම දැන් මේ කැරකෙන පැත්ත අල්ලලා අනිත් පැත්තට කරකවන්නද වගේ ප්‍රකාශනයක් අහනවා. එතකොට මේකේ තියෙන පටවි සාරය පොළොවේ උඩට මතුවෙනවා. වේගෙන් එක පැත්තකට කැරකෙනකොට අනිත් පැත්තට කරපු ගමන් අර කැරකෙන කොටස එහෙම කැරකිලා මේකේ ඇති වෙන මේකෙන් ඒ යට තියෙන පොළොව උඩට මතුවේයි. එතකොට අපට එයින් ජීවත් වෙන්න පුළුවන් කියලා මෙයා කියනවා. ඒ කියන්නේ එක අතකට මහ පොළොව අරගෙන ඒක කරකන්න පුළුවන් වාගේ බලයක් ගැන උන්වහන්සේගේ 이르දි ප්‍රාතිහාර්ය ගැන කියනවා. ලක්කන සූත්‍රය වාගේ සූත්‍රවල තියෙනවා මේ ස්වාමින් වහන්සේලා പ്രേත ජීවිත දැකපු ස්වභාවය ගැන, දිව්‍ය ලෝකයේ සිට පැමිණෙන පිරිස පියවියෙන් දකින්නවා වගේ දැකලා කටයුතු කිරීම පිළිබඳව. ඊළඟට 이르දිවිද ඥානය විස්තර කරන සූත්‍ර දේශනාවල තියෙනවා මේ බිත්තියක් හැටියට නොසලකා ඒක නිකන් වාතයෙන් එහාට මෙහාට ගමන් කරනවා වාගේ සමහර 이르දි වලට පුළුවන්ලු මේ බිත්තියෙන් එහා පැත්තට යන්න. ඒ බිත්තියක් හැටියට යාට නොතේරෙන. ඒ කියන්නේ ඒක වැදෙන්නේවත්, ඒක ගෑවෙන්නේවත්, ඇල්ලෙන්නේවත් නෑ. එයා නිකන් එහා පැත්තට යනවා. පොළවේ කිමිදෙන්න පුළුවන්ලු. අහසේ පාවෙන්න පුළුවන්ලු. ජලයේ ඇවිදින්න පුළුවන්ලු. අර යටින් වීදුරු දාලා බොරුවට කරන ඒ මායාකාරයෙන් ඇවිදීම නෙමෙයි. මේ ගලන ජලයේ මත ඇවිදින්න පුළුවන් 이르දි තියෙනවා. මේ 이르දි ශක්තිය කොච්චරක්ද කියලා හිතන්නවත් බෑ පින්නතුනි. නේ මෑතකදී මම දැක්කා එක්තරා YouTube ඥාලිකාවක තෙරණියක් රහත් වෙලා කියලා. ඒ රහත් තෙරණිය තමා ගැන කියන දේශනාවකද යා කියනවා මම 이르දි ප්‍රාතිහාර්ය 3ක් පෑවා. මොනවද? මගේ කකුලේ ඔපරේෂන් එකක් කළා. ඒකේ තුවාලෙ මං වේලා ගත්තා. මගේ බඩේ ඔපරේෂන් එකක් කළා. ඒකේ තුවාලේ වේලෙන්නේ නැති වෙනවා කියලා තමයි දොස්තරලා කිව්වේ. උනාට මම ඒක වේලලා දාගත්තා කියලා කියනවා. ඉතින් කොච්චර කාලයක් ගියාද කරනවා? මාසයක් විතර ගියා. කොහොමත් තුවාල වේලෙන්න මාසයක් විතර යනවා ඔපරේෂන් කරපුවා.
ඒවා එර්දි නෙමේවා විහිළු. නමුත් මතක තියාගන්න සැබවින්ම එර්දි ප්‍රාතිහාර්ය කියලා තියෙනවා. අවස්ථාවක මේ ලෝකෙ මෙතනින් අතුරුදහන් වෙලා මිට මොළවල ආයදිගාරින්න තරම් අඩු වෙලාවක් ඇතුළේදී මෙහෙන් අතුරුදහන් වෙලා බුදුහාමුදුරුවන්ට මේ මුගලන් මහරහතන් වහන්සේට වගේ ස්වාමීන් වහන්සේලාට පුළුවන්ලු බ්‍රහ්ම ලෝකෙන් මතුවෙන්න. ඒ තරම් මහා වේගයෙන් තැනකින් අතුරුදහන් වෙලා තැනකින් මතුවෙන්න මේවා බොරු නෙමෙයි මේවා සත්‍ය එර්දි. මේ එර්දි විෂය අපට හිතලා පින්නතුනි නිම කළ නොහැකි තරම් අති සුවිශාල ශක්තියක්. එර්දි ප්‍රාතිහාර්ය ගැන සඳහන් වෙන තැන්වල තියෙන්නේ තමන්ටම අහසින් යන්න පුළුවන්. තමන්ටම පොළවේ කිමි දෙන්න පුළුවන්. තමන්ටම අතුරුදහන් වෙන්න පුළුවන්. දෙවිවරුන්ගේ හඬ දිබ්බ සෝතවලින් අහන්න පුළුවන්. සාමාන්‍යයට නොපෙනෙන බොහෝ දේ දිබ්බ චක්කු වලින් දකින්න පුළුවන්. මේ විදිහේ සීමා රහිත මහා ආශ්චර්යමත් අවස්ථා පිළිබඳවයි. ඉතින් විවිධ අවස්ථා සූත්‍ර පිටකයේ විනය පිටකයේ මේ 이르දි ප්‍රාතිහාර්ය පිළිබඳව සටහන් වෙනවා. ඒ නිසා 이르දිමතුන්ගේ 이르දි විෂය හිතන්න යන්න එපාලු පිස්සු හැදෙනවායි කිය. ඒ කියන්නේ සීමාවක් තොරව හිතන්න ගියොත් මෙහෙම කරන්නත් පුළුවන්ද කියලා ඒකටත් ඔව්ගෙනවා. එහෙම හිතලා ගියොත් මේ මනස විකෘති ස්වභාවයට පටලැවිලි ස්වභාවයට පත් වෙන්න ඉඩ තියෙනවා කියන එකයි බුදුහාරෝ දේශනා කළේ. අනක හිතුවා කියලා එයින් ලැබෙන මොකවත් නැහැ. ඕනනම් ඒක වඩන නිවැරදි ක්‍රමයට වඩන්න කියලා බුදුහාරෝ දේශනා කළා. මොකද හිතලා කවදාවත් ඒක ගැන හරි සිතුවිල්ලකට එන්නත් බෑ. මුලාවටපත් වෙනවා, වරදිනවා, හිත වැටෙනවා, විකෘති වෙනවා කියන එකයි සඳහන් වෙන්නේ. චුල්ලපන්තකගේ කතාවල ලකුණ්ඨ බද්දිය ස්වාමීන් වහන්සේගේ කතාවල උන්වහන්සේලා පුංචි ස්වාමීන් වහන්සේලා හැටියට 이르දියෙන් මහ විශාල රූප මවපු භාවනා කුටි මවපු කතන්දර අපේ සූත්‍ර පිටකයේ තියෙනවා. ඒ නිසා 이르දි විෂය අචින්තියයි. එය නොසිතිය යුතුයි. නචින්තේ තබ්බෝ යං කින්තෙන්තෝ උම්මාදස්ස විගාදස්ස වාගී හෝති. යමෙක් හිතන්න ගියොත් මේකේ කොතනින් කෙලවර වෙයිද දන්නේ නැහැ. නොසිතන එක තමයි වැදගත් කියලා දේශනා කළා. ඊළඟට තුන්වෙනි කාරණාව තමයි කම්ම විපාකෝ භික්කවේ අචින්තේයෝ නචින්තේ තබ්බෝ. කර්ම විපාක කියන එක පිළිබඳව අපි ගලප්පන්න යන්න හොඳ නැහැ. ඒ පිළිබඳ අපට නොපෙනේ නම් කියන්නේ අපට එහෙම බලයක් නැහෙනි. මේ විපාකේ උනේ අරකෙන් කියලා හිතලා කියන්න එපා කියලා මේ කියන්නේ. ඒ හිතලා කියන එක එක පැත්තකින් වරදින්න පුළුවන්, බොරුවක් වෙන්න පුළුවන්. අනික තර්කානුකූල ගත්තොත් ඒක බොරුවක් නොවෙන්න ඉඩ තියෙනවා කියලා අපිට හිතෙන්නත් පුළුවන්. කෙනෙක් කියන ඔය වැටුනේ ඔය කලින් ආත්මේ වට්ටලා කියලා කෙනෙක්ව. මේක ඉතින් ඇත්තට මෙහෙම නොවිලා දැන් පය හැප්පෙච්ච හින්දා වැටුණ වෙන්නත් පුළුවන්. හැබැයි අසන්නෙකුට ඒ කිව්ව කතාව බොරුද ඇත්තද කියලා හොයන්නත් බෑ. ඒ නිසා අද ඉන්න ව්‍යාජ මහරහතුන් වහන්සේලා පාවිච්චි කරන්නේ මේ වගේ ඔප්පු කරන්න බැරි ප්‍රකාශන කරනවා. ඔප්පු කරන්න බැරි ප්‍රකාශන කළාම එයාලා කියන්නේ මම රහත් නෙමෙයි නම් ඔයා ඔප්පු කරන්නකෝ කියලා. මම මේ කිව්ව මේ අතීත කතාව වැරදි නම් ඒක ඔප්පු කරන්නකෝ කියලා කියන. ඒක ඔප්පු කරන්න බෑනේ. අපි අහන්න තියෙන්නේ ඔයා හරි කියලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්නකෝ කියලා. එයාලා ඒකට එකඟ වෙන්නේ නැහැ. මොකද එයාලා දන්නවා මිනිසුන්ට විෂය නොවන ප්‍රමාණය. මිනිසුන්ට නෑ කියන්න බැරි කතා තියෙනවා. දැන් මං කිව්වොත් මෙහෙම මම අපායට එර්දියෙන් ගියා. අපායේ මේ වගේ කට්ටිය ඉන්නේ. මේ මට යනකොට ඇහුණ අරයාගෙන් උඹ මේ පළවෙනි දේවදූතයා එහෙම දැක්කද? දැකලා උඹ කරේ නෑ නේද? ඒ හින්දා උඹට මේ වරද දෙනවා කියලා ඔළුවට කුළු ගෙඩියකින් වහකෙක්කින් ගහනවා මම දැක්කා. කටට උණු වතුර වක් කරනවා දැක්කා. අර උල් අඬු දෙකකින් අල්ලලා මෙහෙම ඇදලා වක්කරේ කියා මම දැන් කතන්දරයක් වාගේ මගේ සිද්ධියක් කිව්වොත් කාටවත් මේක නෑ කියන්න පුළුවන්ද? මම කියනවා මම මේක කියන්නේ 이르දියෙන් දැකලා කියලා. නෑ කියන්නත් බෑ. මං කියන්නේ බොරුවක්කුත් ඇත්තකුත් නෙමෙයි. හැබැයි බොරුවක් කියලා ඔප්පු කරන්න බෑ.
කර්ම විෂය කියලා කියන්නේ ජීවිතය හා සම්බන්ධ ඒ වාගේ එකක්. ඒ නිසා බුද්ධ දේශනාවේ තියෙන්නේ අපට ඒ සම්බන්ධ විෂය ඥානෙ නැත්නම් අපි කියන්නේ කර්ම විෂය හරියට කියන්න නම් අඩුම ගානේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානෙ තියෙන්න ඕන. පුනරුත්පත්තිය කියන එකත් නෙමෙයි ඊටත් එහාගේ එකක්. පුබ්බේ නිවාසානුස්මෘති ඥානෙ තියෙන්න ඕන. ඒක පහළ වෙලා නැති කාටවත් කර්ම විපාකයක් නිවැරදිව කියන්න බෑ. අපිට මෙහෙම කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා ඕක කරොත් මෙන්න මේක තමයි වෙන්නේ. ඒ හින්දා ඔබ ඒ වගේ ඒවා කරන්න එපා කියලා. මේක කළොත් මෙන්න මේ වාගේ ඒවා වෙනවා. ඒවා කරන්න කියලා ඒ කර්ම බණ කියන්න පුළුවන්. හැබැයි කෙනෙකුට මොනවාද උනාට පස්සේ ඒක උනේ මෙන්න මේ හේතුවෙන් කියලා ඒකේ කර්මය ගලප්පන එක කරන්න යන කට්ටියට පිස්සු හැදෙනවා. අද අපිට පේනවා එහෙම ඇතැම් අය ඉන්නවා. හිටපු ගම එකපාරට මම කුවේනි කියාගෙන එනවා සමහර මේ අය. මම රාවණා කියාගෙන එනවා මම රාවණාගේ පුතා කියාගෙන එනවා. මේවා නම් අපට පේන්නේ ආර්ථික වාසි හෝ අවධානය ගැනීම සඳහා සිදු කරන ඒ නිවේදකයා හෝ අදාළ මාධ්‍යත් මේ තැනැත්තාත් අතර තියෙන ව්‍යාපාරික කටයුතු හැටියට විතරමයි. හිටපු ගමන් අමුතු ඥානයන් පහළ වෙලා අමුතු කතා කියන මේ කතා මිනිස්සු විශ්වාස කරන්න යන්න එපා. අප ඔබට කියන්නේ ධර්මයේ තියෙන විදිහට එය කිව හැක්කේ පුබ්බේ නිවාසානුස්මෘති ඥානයේ ඇති තැනැත්තාට විතරයි. පෙර විසූ කඳ පිල්ලිවෙත ඒ කියන්නේ ගිය ආත්මයේ හිටපු විදිය නම ගම තාත්තගේ අම්මගේ මේ ඔක්කොම එක්ක අර පරණ ෆිල්ම් එකක් ආපහු YouTube එකෙන් අපි එළියට අරන් බලනවා වාගේ බලන්න පුළුවන් එක්තරා ලක්ෂණයක් එක්තරා ශක්තියකට තමයි මේ ගුණය කියන්නේ. ඒක බැරි විෂුවල් එකක් වාගේ ඒක පෙනෙන්නේ ඒ ගුණය තියන අයට ඒ ඥානය තියන අයට. එහෙම නැති කාටවත් මේ කතාව කියන්න බෑ. අපිට මෙහෙම කිව්වේ හැකි. ඔයාට ඔය දිගටම ප්‍රශ්න මතුවෙන්නේ සමහර විට ඔබ අතින් මේ වගේ වරදක් කාට හරි වෙලාද දන්නේ නැහැ. ඒ නිසා ඒකට හොඳයි මේ වගේ පින්කමක් කළොත් කියලා ඒ බණ අපට කියන්න පුළුවන්. මොකද ඒක කියන්න තමයි බුද්ධ දේශනාවේ කර්ම විෂය ඉගැන්වුවේ. හැබැයි අද මේ කතා කරන මේ සූත්‍රයේ තියෙන කර්ම විෂය හිතන්න එපා කියන්නේ පින්පව් ගැන කතා කරන්න එපා, පින්පව් ගැන බණ කියන්න එපා, පින්පව් ගැන කතන්දර කියන්න එපා කියන එක නෙමෙයි. මා දැක්ක මේ සූත්‍ර පාඨය උපයෝගී කරගෙන කෙනෙක් බණට එහෙම කියනවා. කර්මය ගැන බණ කියන්නත් හරිනම් බුද්ධ දේශනාවේ තහනම් කියලා. නෑ මේක කියලා තියෙන්නේ එහෙම නෙමෙයි. කෙනෙකුට යම් කාරණා වුණාම ඒක උනේ අහවල් කරුණ නිසා කියලා විපාකය විනිශ්චය කරන්න විපාකයේ තුලින් ඒකට අදාළ කර්මය ප්‍රකාශයට පත් කරන්න ඕ හිතන්න ගියපුවාම අපට පේනවා හැම එකම වෙලා තියෙන්නේ කර්මයෙන් වගේ. ඒක මිත්‍යා දෘෂ්ටියක්. එතකොට අපි පාඩම් කරන්න නැතුව පේල් වෙන විභාග ගැනත් හිතෙන්නේ ගිය ආත්මෙ මං කාට හරි පාඩම් කරද්දි බැනලා ඇති ඒ හින්දා මතක හිටින්නේ හරියන්නේ නැහැ වෙන ජොබ් එකකට වෙන මොකක් හරි කෝස් එකකට දාලා දෙන්න කියලා ළමයි කියනවා. නේ? ඒ කියන්නේ මේ එහෙම වෙන්න බෑ ඒක. ඒ වගේ තමන්ගේ උනන්දුව උත්සාහය නැතිකමට තමන්ට රැකිරක්ෂාවක් හොයාගන්න බැරි වෙන එක හෝ කරන රක්ෂාවක් දිගට කරන්න බැරුව නිතරම රස්සා මාරු කරන්න වෙන එක පුද්ගල දුර්ගුණයක්, පුද්ගල නොහැකියාවක්, පෞරුෂ ප්‍රශ්නයක්. ඒකටත් කර්ම විපාකයේ ගලපන්න යන්න එපා. දවසක තමන්ට කිසි දෙයක් කැස්සක් ආවත් බඩගින්නක් ආවත් කර්මය කියලා හිතෙන්න ගන්නවා. ඒ නිසා එහෙම කට්ටිය සමහරට නාන්නෙත් නැතුව අඳින්නෙත් නැතුව අන්තිමේට කන්නේ බොන්නෙත් නැතුව මේ ඒකට මට ඕන එකක් කොච්චාවේ කියලා ඉන්නත් සූදානම් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කිව්වේ කර්ම විෂයේ සීමාව නොදැන හිතන්න කියපුවාම උම්මත්තක භාවයට පිස්සු ස්වභාවයට පත්වීමේ ඉඩකඩ තියෙනවා. කර්මය ගැන දැනගන්න ඕනේ දැනට වෙලා තියෙන එක වෙන්නේ මොකක් හින්දාද කියලා දැනගන්න එකට වඩා ඉදිරියට අපට අවශ්‍ය කරන දේ සිද්ධ කරගන්න ජීවත් වෙන්න ඕනේ කොයි විදියටද කියන එක තීරණය කරන්න කියලායි බුද්ධ දේශනාව කියන්නේ. ඒ සඳහා ඕනේ තරම් හොඳ උපදේශයන් චුල්ලකම්ම විභංග සූත්‍රයේ, මහා කම්ම විභංග සූත්‍රයේ, ඒ වගේම මනෝපුබ්බංගමා ධම්මා ගාථාව ඇතුළු ධම්මපද ගාථා විශාල ප්‍රමාණයක එවැනි අපි දන්න
ගොඩක් ගාථා ධර්මවල නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති ආදී වශයෙන් ඔබට විපාක ලැබෙනකොට දුක ඇඬෙන වේදනාවන් දැනෙන දේ කරන්න එපා. සතුට සැනසීම හිනාව දැනෙන දේ කරන්න. මෙහෙම සමාජ සදාචාරයට ඔබේ සංසාර පරිස්සම් වීමට අදාළව තියෙන විශාල කර්මය පිළිබඳ ඉගැන්වීමක් පින්නතුලේ ධර්මයේ තියෙනවා. එය ඉගෙන ගැනීම අවශ්‍යයි. ඒ මොකටද? මේ මොහොතේ සිට ඔබගේ ඉදිරිය ඊ타මත්ම හිතයිශීව පවත්වා ගැනීමට කළමනාකරණය කරගන්න. කර්මය කියන එක ධර්මයේ පැහැදිලි කරලා තියෙන්නේ අපි විසින්ම අපේ අනාගතය ඇනවුම් කරගන්නා ආකාරය කියන අර්ථයෙන්. හරියට අපි ඔන්ලයින් මොනවා හරි එකක් ඕඩර් කරනවා වාගේ. ඒක ඕඩර් කළාම ඕඩර් කරපු ගමන්ම මම ළඟ නැහැ. ඒකට දවසක් දෙකක් මාසයක් සමහරවිට මාස 6-7කුත් යන්න ඉඩ තියෙනවා. ඒ වගේ තමයි කර්මයක්. ඔබ කළාම කළ ගමන්ම විපාක හම්බෙන්නේ නැහැ හැම එකටම. දවසෙන් දෙකෙන් මාසෙන් මේ ජීවිතෙන් පස්සේ කවදා හරි හම්බෙන්නේව තියෙනවා. හැබැයි එකක් සුවර්. මොකක්ද? ඕඩර් කරපු එක අනිවාර්යයෙන්ම හම්බෙනවා. කල් ගියාට හම්බෙනවා. අන්න ඒ වගේ තමයි කර්මය කළොත් විපාක දෙන්න වෙනවා. ඒ හින්දා ථානිදායක කර්ම නොකර ඉන්න කියන ඉගැන්වීමට කර්මය ඉගෙන ගන්න. ඒ කියන්නේ පින්පව් මොනවද, නොකල යුත්තේ නොකල යුත්තේ මොනවද කියන එක ඔබ ඉගෙන ගන්න. හැබැයි ඔබ උත්සාහ කරන්න එපා පින්වතුනි කොයිම වෙලාවකවත් පුද්ගලයෙකුගේ ජීවිතයට සම්බන්ධ සිද්ධිවලට අදාළ කර්මය මොකක්ද කියලා හොයන්න. ඒක වෙන විද්‍යාවකින් කොහොමත් හොයන්න බෑ. අපට පේනවා ඇතැම් විවිධ විදිහේ වෘත්තීන් කරන අය අඳුනෙන් බලලා කියයි, නැකතක් බලලා කියයි, වෙලාව බලලා කියයි, ගානක් හදලා කියයි, ඔයාට මේක වෙන්නේ මෙන්න මේ ආත්මේ මෙහෙම වෙලා තියෙනවා ඒ හින්දා කියලා ඔන රුපියල් 50000 60000 ලක්ෂ පූජාවක් මේ අදාළ පැමිණිච්ච පුද්ගලයාට කියලා එයා සල්ලි ටිකක් හොයාගන්න වෙන උපක්‍රම නම් පාවිච්චි කරනවා. පුබ්බේ නිවාසානුස්මෘති ඥානේ නැති කාටවත්ම පින්නතුනි කර්මයට අදාළ විපාකයට අදාළ කර්මය කියන්න බෑ. එහෙම උත්සාහ කරන්න යන්නත් එපා. ඒකේ සීමාව අනතුරුදායක එකක්. අසනීප වෙන්න පුළුවන් එකක්. සීමාව ඇතුලේ ඔබ නොදන්නා බොහෝ දේ තියෙන නිසා චිත්ත විද්‍යාවේ ඔබට මනස විකෘති වෙන්න පුළුවන් කියලායි මේ සූත්‍රය දේශනා කරන්නේ. කම්ම විපාකෝ භික්කවේ අචින්තේයෝ න චින්තේතබ්බෝ කියලා. අවසාන වශයෙන් මේ සූත්‍රය කියනවා ලෝක චින්තා භික්කවේ අචින්තේයෝ න චින්තේතබ්බෝ යං චින්තෙන්තෝ උම්මාදස්ස විගාතස්ස භාගී අස්ස. ලෝක විෂය. ලෝක කියන එක කොයි වගේ එකක්ද? මේක ගැන හිතන්න යන්න එපා කියන. ඒ කියන්නේ අපි ඔබ දන්න විදිහට මේ විශ්වය තරු ග්‍රහලෝක මේ විවිධ සෞරග්‍රහ මණ්ඩල චක්‍රාවාට මේ පෘථිවියේ තියෙන විවිධ ග්‍රහ වස්තු විවිධ ජීවී වර්ග මේවා සිතා නිමා කළ නොහැකි තරමටම විවිධත්වයෙන් සහ පුදුම සහගත බවෙන් යුක්තයි. ඔබ මුහුදේ මාළුව ගැන හෙව්වොත් එහෙම හිතා ගන්න බැරි ස්වරූපේ සත්තු ඉන්නවා. සමහර ඒවා ගස් ගල් වාගේ හැබැයි ජීවී. සමහර ඒවා හිතා ගන්න බැරි තරම් උණුසුම් තැන්වල ජීවත් වෙනවා. සමහර ඒවා හිතා ගන්න බැරි තරම් සීතල තැන්වල ජීවත් වෙන ජීවීන් ඉන්නවා. සමහර ඒවා වැඩෙනවා හැබැයි ජීවියෙක් නෙමෙයි කියනවා. මෙහෙම බලපුවහම පින්නතුනේ මේ විෂය ඇතුලේ අපට හිතන්නටවත් බැරි තැන් කොච්චර ඇද්ද? අපි යම් ප්‍රමාණයකට දැන් දන්න හින්දා අපි එක ග්‍රහලෝකයක් තව ග්‍රහලෝක තියෙනවා. මේවට ගමන් කරන්න පුළුවන් විවිධ විදිහට යානා හදලා කියලා අපිට මේ විශ්වය පිළිබඳ යම් චිත්‍රයක් ත්‍රිමාන රූපයක් ඔළුවේ ගොඩනැගිලා තියෙනවා. එහෙම බැරි කාලේ අපි හිතුවේ මේ පයින්ම හැමදේම කරන්න ඕන පයින්ම යන්න ඕන කියලානේ. දැන් අපි අහසට නැගලා කෙලින් පාරක ගිහිල්ලා ඕන තැනක බහින්න පුළුවන් විදියට ගුවන් යාන සකස් කරගෙන තියෙනවා. මෙහෙම නොදන්නා යුගයේ මිනිස්සුන්ට ලෝක ගැන හිතා ගන්න බැරි වෙන්නේ ඇති. වහින්නේ කොහොමද? පායන්නේ කොහොමද? ගිනි ගන්නේ කොහොමද? පොළොව පැලෙන්නේ කොහොමද? නායන්නේ කොහොමද? මුහුද ගොඩ ගලන්නේ කොහොමද? අද යම් ප්‍රමාණයකට අපි තොරතුරු දන්නවා. හැබැයි
මේ මොකවත් නොදන්නා යුගයේ මේ සියල්ලට දෙවියෝ මේවා කරනවා කියලා මිනිස්සු රැවටුනි ඇයි? දැන් බ්‍රාහ්මණ ආගමේ තියෙන්නේ ඉර කියන්නේ දෙවියෙක් කියලා. හඳ කියන්නේ දෙවියෙක් කියලා. ඉරේ හැවනල්ලෙන් හඳ වැහෙන එක. චන්ද්‍රග්‍රහණයට කිව්වේ රාහු කියලා අසුරයෙක් හඳ ගිල්ලා කියලා. පෘථුවියේ හැවනල්ලෙන් ඉරේ කොටසක් පෙනෙන්නේ නැති වෙන එක. සූර්යග්‍රහණයක් මිනිස්සු ඒ කට්ටිය කිව්වේ රාහු ඉර ගිලිනවා කියලා. එතකොට පූජාව තිබ්බම කෑ ගාලා කිව්වම මේ ටික වෙලාවකින් ඉබේ නැති වෙන මේ සූර්යග්‍රහණය එයාලා හිතුවේ එයාලගේ කෑ ගැසිල්ලට බය අර අසුරයා ගියා කියලා. නේද? එතන මේ වගේ සුළඟටත් දේවත්වයේ ගියා. වැස්සටත් වැස්සවලාක දෙයියෝ කිව්වා. වැත්තට වෙනම දෙයියෙක්, අකුණට වෙනම දෙයියෙක්, වලාකුළට වෙනම දෙයියෙක් මේ කට්ටිය හැදුවා. මතක තියාගන්න මෙහෙම ලෝක විෂය තේරුම් නොගත්තම ඒ තුලින් ඇති වෙලා තියෙනවා මහ විශාල වැරදි දත්ත ලෝකයට විශාල ප්‍රමාණයක්. ඒවා මිත්‍යා දෘෂ්ටීන්ට අයිති. ඒ ඇතැම් මේවා පුද්ගල චින්තනයට බලපාලා. කර්මය කියලා එකක් නැහැ. ඕන දෙයක් හොඳ නරක කළාට ප්‍රශ්නයක් නැහැ. උතුරේ ඉඳලා දකුණට යනකම් මේ ලෝකෙ මිනිස්සු මරුවත් සිද්ධ වෙන පවකුත් නැහැ. පින්කම් සිද්ධ කළත් සිද්ධ වෙන හොඳකුත් නැහැ කියලා කියන කතා අපට ධර්මයේ හම්බ වෙනවා. ඒ නිසා ලෝක විශ්යේ සීමාව පින්නතුනේ හිතන්න පුළුවන් කමක් නැහැ. ඔබ නිකන් හිතුවොත් එimhe මිනිස්සු කොච්චර වර්ග ඉන්නවද කියලා එක රටක කුල වශයෙන් බෙදපුවාම, ಜಾති වශයෙන් බෙදපුවාම, පාට වශයෙන් බෙදපුවාම, උස වශයෙන් බෙදපුවාම, භාෂා වශයෙන් බෙදපුවාම, ගැහණු පිරිමි වශයෙන් බෙදපුවාම කොච්චර ජීවීන් කොටසක් කොච්චර වර්ග ගොඩක් මේ ලෝකේ ඉන්නවද? මහා සමුද්‍රයේ මත්ස්‍යෝ, මහා වනාන්තරවල උරංගයෝ, කුරුල්ලෝ, පණුව වර්ග මෙහෙම ගත්තාම පින්නතුනේ මේ ලෝකය හිතලා ඉවර කරන්න බැරි තරම්ම හිතන්න තියෙන දෙයක්. අපි දන්නේ තාම මේ පුංචි පෘථුවිය ගැන විතරයි. හැබැයි මේ පෘථුවියෙන් එහාට තව කොච්චර දේවල් තියෙනවද? අපි නොදන්නා ග්‍රහවස්තු, නොදන්නා ගහ බලපෑම් ආදිය, එහෙම නැත්නම් ඒ විවිධ චක්‍රාවාට ගැන, විවිධ ජීවී වර්ග තව ජීවත් වෙන ලෝක ගැන අපි මොනවද දන්නේ? මොනවද අපි හොයාගෙන තියෙන්නේ නේ? ඒ නිසා ධර්මයේ කියනවා මේක ගැන උපකල්පනය කර හිතන්න ගියොත් එහෙම නිමා නොවන තරම් මහා විශාල තත්වයක් තියෙනවා. හරියට කොහොමද ප්‍රශ්නයක් ගැන හිතලා මනස වැටෙනවා වගේ මේක ගැනත් හිතලා දිගට ගියොත් මොනවා වෙනවලුද? උම්මාදස්ස විගාතස්ස, උම්මාදයට, විසාදයට, එහෙම නැත්නම් මනසේ හිසරදේ වාගේ දරුණු රෝගී තත්වයන් නැති වෙලා පිස්සු අවසානයේට හැදෙන ස්වභාවයටපත් වෙනවා. නිකන් හිතන්නකෝ කිසాగෞතමී මියගිය දරුවා ගැන හිතලා කිසాగෞතමීට පිස්සු හැදෙනවා. ඔය වගේ උත්තරයක් නැතුව තාරකා විද්‍යාඥයෙක් මොකක් හරි ගැන හිතුවොත් එයාටත් පිස්සු හැදෙයි. ඒ වගේ සත්ව විද්‍යාව හදාරන කෙනෙකුටත්, ජීව විද්‍යාව හදාරන කෙනෙකුටත්, මේ ගණිතය හදාරන කෙනෙකුටත් සීමාව පැනලා ඉගෙන ගන්න ගියපුවාම, සීමාව පැනලා හිතන්න ගියපුවාම ධර්මයේ කියනවා මානසික විකෘති නැති වෙනවා කියලා. සැපවත් ජීවිත මිනිසුන් ගත කරනවට කැමැති වුණු බුදුහාමුදුරුවෝ හිත දුකට හෝ හිත රෝගී බවට පත්වන චින්තන හතරක් හැටියට හඳුන්වා දුන්නා. චින්තන හතරක්. ඒ තමයි බුදුවරු සහ බුද්ධ විෂය, ධ්‍යාන සහ ධ්‍යානලාභියාගේ හැකියාව, කර්ම විපාක, ලෝක විෂය, ලෝකයේ ස්වභාවය පිළිබඳව මේවා හිතන්න ගියොත් ඒ වගේ අසීමාන්තික චින්තනය දවසක මනසේ විකෘති වීමට, දුකටපත් වීමට හේතු වෙනවා කියලා මතක් කළා. ඒ නිසා අපි ඔබට මතක් කරනවා මේ කියන සියල්ල ගැන ඔබට දැනට තිබෙන දැනුමේ ඉගෙන ගැනීම යටතේ කටයුතු කරමින් යහපත් ගුණවත්ව ජීවත් වෙන්න එකතු කරගත යුතු චරිත ලක්ෂණ ධර්මයෙන් එකතු කරගන්න. ධර්මය සටන් පාට සඳහා නෙමෙයි, ධර්මය වාද විවාද කිරීමට නෙමෙයි, ධර්මය කාට හෝ අපහාස උපහාස කිරීමට නෙමෙයි, ධර්මය අපට සුවපත් වීමටයි කියන එක හැමෝම මතක තියාගන්න ඕන. අද ධර්මය Facebook එකේ, YouTube එකේ සටන් පාට ව්‍යාපාරික
මාතෘකා බවට පත් වෙලා හිටපු ගමන් YouTube කරන අයට හිටපු ගමන් හිතිච්ච කට්ටියව රහත් කරනවා. හිතිච්ච කට්ටියගේ තියෙන සිල්වන්තභාවයත් නැති කරලා උපවැදි කරන්නම අදාළ කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා අපි ඔබට මතක් කරනවා සිතිය යුතු කළ යුතු දේ බුදුදහමේ මතක් කළා. නොකළ යුතු දේ කරන්න ගිහිල්ලා අවසානෙට සංසාරයට කැලලක් ඇති කරගන්නට අප කවුරුත්ම කටයුතු නොකර සිටීමයි වටින්නේ. ඒ සඳහා මේ අංගුත්තර නිකාය අචින්තය සූත්‍රය තුළ උගන්වන කරුණත් ඔබේ දැනුමට එකතු කරගෙන ඔබ සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව සිදු කරමින් චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජත්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා ධම්මත් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරි ඉමානි භික්කවේ අචින්තේයානි නචින්තේ තබ්බානි යානි චින්තෙන්තෝ උම්මාදස්ස විගාතස්ස භාගී අස්ස කතමානි චත්තාරි බුද්ධානං භික්කවේ බුද්ධ විසයෝ අචින්තෙය්‍යෝ න චින්තිතබ්බෝ යං චින්තෙන්තෝ උම්මාදස්ස විගාතස්ස භාගී අස්සති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, නිවන් මඟ සද්ධර්ම දේශනා මාලාවේ 70 වන ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ වැලිමඩ මූලික රෝහලේ සේවය කරන ටී.ජී. කරුණාවතී මහත්මිය ඇතුළු පවුලේ පිරිස, ආර්.එම්. චන්ද්‍රාවතී මහත්මිය ඇතුළු පවුලේ පිරිස, විජයන්ති ගුණසේකර මහත්මිය ඇතුළු පවුලේ පිරිස, ජානකී ප්‍රේමතිලක මහත්මිය ඇතුළු පවුලේ පිරිස විසින් පුණ්‍යානුමෝදනා ආශිර්වාදයන් සිදු කිරීම අරමුණු කරගත්ත උතුම් ධර්ම දානමය පින්කමකුයි මේ පින්වතුන් සිද්ධ කරන්නේ. පින්කම අවසානයේදී විස්තරාත්මකව ඒ පිරිස වෙත ආශිර්වාද පුණ්‍යානුමෝදනා පමුණවන්නට බලාපොරොත්තු වෙන අද උතුම් වූ සද්ධර්ම දේශනාව සමග අප එක්වෙමු. නිවන් මඟ 70 වන සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරුවේ වැලිමුඩ මූලික රෝහලේ සේවය කරන ටී.ජී. කරුණාවතී මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාමත්, ආර්.එම්. චන්ද්‍රාවතී මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාමත්, විජයන්ති ගුණසේකර මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාමත්, ජානකී ප්‍රේමතිලක මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනාමත් විසින් විශේෂයෙන් ටී.ජී. කරුණාවතී මහත්මියගේ ආදරණීය මෑණියන්ට පින්දීම
ආර්.එම්. චන්ද්‍රවතී මහත්මියගේ මියගිය පියා පුංචි බණ්ඩා මහත්මයාට මව සුමනාවතී මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම. විජයන්ති ගුණසේකර මාතාවගේ ආදරණීය මව්තුමිය සීලා රත්නායක මෑණියන්ට පින් දීම. ජානකී ප්‍රේමතිලක මහත්මිය නිහාල්කාරයව සම ආදරණීය එම මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම ඇතුළු කොට ඇති. යම් තාක් පින් අවශ්‍ය ඥාතීන් වෙතොත් හැමට මේ පින් ලැබේවා. සසර සුවපත් වේවා. ඊතා ඉක්මන් ආත්ම භාවයක් තුළ උතුම් අමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙවන උපන්දිනයේ සමරන පසිරු කාර්යවසම් පුංචි පුතුට සුබ උපන්දිනයක් වේවා. නිරෝගීමත් සුව වැඩේවා. ඉදිරි අනාගතයේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දායකත්වයන් දරූ සෑම දිනෙකටමත් එම නිවැසියන්ටත් මේ පින් බලෙන් නිරෝගී සුව වැඩේවා. කරන කියන හිතන පතන සියලු ආකාරයක කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අවසන උතුම් අමා මහ නිවනින් සැනසෙන්නටත් මේ පින් හේතු වාසනා වෙත්වා කියලා පින් දෙන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කර ගනිත්වා. භවගාමී ජීවිතය සුඛිත මුදිත භාවයටපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන ඊ타ම ඉක්මනින් දෙවියෝත් උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු ධම්මදේශනං චිරන් රක්칸තු මං පරන්ති.